හරි කොහොමද ළමයි අයිබෝන් හැමෝටම සුබලුත් අවුරුද්දක් හරි අපි ඉන්න සූදානම් වෙන්නේ දවසේ ප්‍රශ්න පත්‍ර පන්තියේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් මට චුට්ටක් කියන්න මාව පැහැදිලිව ඇහෙනවද ඔයගලන්ට? ඔව් සර්. හරි. පුළුවන් කට්ටිය හැමෝම වීඩියෝස් ඔන් කරගන්න. හරි. මෙතුලි මාව පැහැදිලිව ඇහෙනවද? ඔව් සර්. නියම. හරි. හොඳයි. හැමෝම වීඩියෝස් ඔන් කරගෙන ඉන්නේ. එතකොට දරුවනේ අපි අද කතා කරන්නේ ඔයගොල්ලොත් එක්ක දෙසැම්බර් මාසයට අදාළ ප්‍රශ්න පත්‍ර පන්තියේ ප්‍රශ්න පත්‍ර බුක් එක හැමෝලඟම තියෙන්න ඕනේ පේපර්ස් බුක් එක. මේ තියෙන ඔයගොල්ලන්ගේ පේපර්ස් බුක් එක. හරි. තමුන් මේ වෙද්දි පේපර්ස් බුක් එක නැති කවුරු හරි ළමෙක් ඉන්නවා නම් අත උස්සන්න. පේපර්ස් බුක් එක තමුන් ළඟ මේ වෙද්දි නැහැ. දෙසැම්බර් මාසෙක. හරි. හැමෝම පෙන්නන්න බලන්න වීඩියෝස් ඔන් කරලා ඉන්න. හැමෝගෙම පේපර්ස් බුක් එක මේ විදිහට පෙන්නන්න බලන්න තමුන් ළඟ තියෙන පේපර්ස් බුක් එක නියමයි. ඔය තියෙන්නේ සුපිරි. හරි. හැමෝම ළඟම වගේ තියෙනවා. ගොඩක් හොඳයි. හරි. එතකොට ඔයගොල්ලෝනේ පේපර් ක්ලාස් එකේ වැඩ ටික කරන් යන්න දරුවනේ තියෙන්න ඕනේ වෙනම ලියන පොතක්. පේපර්ස් බුක් එකට අමතරව ඔයගොල්ලෝ ළඟ තියෙන්න ඕනේ ලියන පොතක්. හරි. හැමෝම පෙන්නන්න බලන්න තමුන්ගේ ලියන පොත. සර් CR පොතක් වෙන්න ඕනේද? අනිවාර්යෙන් CR පොතක් විය යුතුමයි. නියමයි. බලන්න අපේ කවුද රිවිනු ළඟ තියෙනවා ලස්සනට කවර දාලා හැත්ති කරගෙන අර තියෙනවා නේද? නියමයි. ලස්සන ළඟත් තියෙනවා. නියමයි. හරි. හොඳයි. කවර දාලා නැති කට්ටිය කවර දාලා සූදානම් කරගමු. එහෙමනම් අපි ප්‍රශ්න පත්‍ර පන්තියේ වැඩ ටික ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ළමයි. අපි අද දවසේදී කතා කරන්නේ දෙසැම්බර් මාසයේ පළවෙනි සතියට සර් මේකටම කියලා වෙනම පොතක් ගන්න ඕනේද? ඔව් වෙනම පොතක් තියෙන්න ඕනේ. පේපර් ක්ලාස් එකට වෙනම බුක් එකක් තියෙන්න ඕනේ. මේ ටියුට් එකට අමතරව ඔයගොල්ලෝ ළඟ වෙනම බුක් එකක් තියෙන්න ඕනේ. දැන් අද අපි සාකච්ඡා කරද්දී වැඩේ කරන් යන විදිහ මම පැහැදිලි කරන්නම්. මෙහෙමයි දරුවනේ වෙන්නේ. ඔයගොල්ලෝ මේ වෙද්දි පළවෙනි සතියට අදාළ ප්‍රශ්න පත්‍ර තුනම අවසන් කරලා ඇති. පැහැදිලිද? අවසන් කරලා තියෙන්න ඕනේ පේපර් ක්ලාස් එකට කලින්. එතකොට ඕගොල්ලෝ කරන්නේ මේ ප්‍රශ්න පත්‍ර ටියුට් එකේ සාකච්ඡා කරන වෙලාවේදී හරි වැරදි සටහන් කරගන්න තියෙන්නේ. ලකුණු දාගන්න හරි වැරදි දාන්න මේ දේවල් කරන්න. ඊට අමතරව ඕගොල්ලෝ ළඟ තියෙන CR book එකේ කරන්න තියෙන්නේ මම සාකච්ඡාවේදී උත්තර ලියනවනේ ප්‍රශ්නාංක දාලා. එතකොට අන්නේ උත්තර ටික නැවත ඕගොල්ලෝ මොනව කරන්න ඕනද? ඕගොල්ලෝ ළඟ තියෙන CR book එකේ ලියා ගන්න ඕනේ. මම අවශ්‍ය මඟ පෙන්වීම කරනවා කොහොමද ලියන්නේ කොහොමද වැඩේ කරන්නේ කියන එක පිළිබඳව. හරි. හොඳයි. එහෙමනම් හැමෝම සූදානම් වෙමු. එතකොට ඔයාලා ළඟ මේ විදිහට ටියුට් එක තියෙන්නත් ඕනේ. මේ විදිහට ඔයාලා ළඟ මොනවද තියෙන්නත් ඕනද? CR book එක තියෙන්නත් ඕනේ. පැහැදිලි නේද? එතකොට මේ දෙකම ඔයාලා ළඟ තිබුණොත් අපිට පුළුවන් වැඩේ කරන් යන්න. CR book එකක් ලැහැත්ති කරගත්ත නැති දරුවෝ දැනට මොන හරි දැනට ලියා ගන්න පොතක් සූදානම් කරගෙන පස්සේ මොනව කරන්න පුළුවන්? ඔයගොල්ලෝ සූදානම් කරගන්න පේපර් ක්ලාස් බුක් එකට ඒක ගන්න ඕනේ. හරි? හොඳයි. ගොඩක් කට්ටිය සූදානම් බව පේනවා. පොතක් එහෙම ලැහැත්ති කරගෙන හොඳ සූදානම් කියනවා. හොඳයි. මම එහෙනම් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් දරුවනේ. හැමෝම එහෙනම් සූදානම්ෙන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ආරම්භ කරන්න. හැමෝම තමුන්ගේ ටියුට් එක ගන්න. තමුන්ගේ බුක් එකක් ළඟට ගන්න. හරි. ස්ක්‍රීන් එක පැහැදිලිද හැමෝටම? ඔව් සර්. හොඳයි. අපි එහෙනම් සූදානම්ෙන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදු කරන්න. අද දවසේදී අපි කතා කරන දෙසැම්බර් මාසෙට දාලා පළමු සතියේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. හරි. ප්‍රශ්න පත්‍ර අංක 1ට අවධානය යොමු කරමු. හැමෝම තමුන් ළඟ තියෙන පොතේ ලියා ගන්න ඕනේ CR book එක ගන්න හැමෝම. ඒක ටියුට් එක තියෙන හරි වැරදි දාගන්න විතරයි. හරි? හරි. ලියන්න උඩින්ම ලස්සනට ලියන්න ඕනේ ලස්සන අකුරෙන්. ගණිතයේ ප්‍රශ්න පත්‍ර පන්තිය.
ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය උඩින්ම ලියන්න. මේක ලියන්නේ ඔයාලගේ පොතේ CR book එකේ. හරි? ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය. ජනවාරි පළමු සතිය. උඩින්ම ලියුව ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය. ඊට පස්සේ ජනවාරි පළමු සතිය. ඊට යටින් ප්‍රශ්න පත්‍ර අංක 1 ප්‍රශ්න පත්‍ර අංක 1 ඊගාවට මෙන්න මේ අයිනෙන් ලියන්න තරුවක් දාලා අද දවසේදී අපේ පළවෙනි ප්‍රශ්න පත්‍රය අපේ සාකච්ඡාව මෙහෙවන්නේ ළමයි සංඛ්‍යා තේමාවෙන්. එහෙනම් ලියාගන්න සංඛ්‍යා තේමාව මේ ඔක්කොම ඉවරුනාට පස්සේ ගහන්න ඉරක්. හරි මම එතකොට පේපර් එකකින් එළිය මේ කරන්නේ ඕගොල්ලෝ මොනවද CR book එකේ වැඩ ටික කරන් යන්න ඕන පිළිවෙල තමයි මම මේ ඔයාලට මේ පැත්තෙන් කරන්නේ ටියුට් එකට එළියෙන් කරන්නේ මම මේ දේවල් ටික. එතකොට ඔයගොල්ලෝ CR book එකේ ගෙනියන්න ඕනේ මම මේ ලියලා තියෙන විදිහට උඩින්ම දැම්ම ප්‍රශ්න පත්‍ර ගණිතීය ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි පළමු සතිය ප්‍රශ්න පත්‍ර අංක 1 ඊගාවට තේමාව දැම්මා යහුවා ඉරක්. හරි දැන් අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න යන්නේ ළමයි. දැන් ඕගොල්ලෝ ප්‍රශ්න පත්‍රය මම සාකච්ඡා කරන වෙලාවේදී මේ පැත්තේ ලියන හැම දෙයක්ම කොහේ ලියා ගන්න ඕනද? CR book එකේ ලියා ගන්න ඕනේ. පැහැදිලි නේද? CR book එකේ ලියා ගන්න ඕනේ හැමෝම. ප්‍රශ්නාංක 1ට අවධානය යොමු කරන්න හැම දරුවෙක්ම. හරි? ප්‍රශ්නාංක 1ට. හරි? බලන්න ප්‍රශ්නාංක 1 අපිට කියනවා 4න් 1 එකතු කිරීම 3න් 1 සුළු කරන්න. හරි. ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ කිසිම ළමෙක්. හරි? මම මේ කරන වැඩ ටික කළා නම් හරි. බලන්න එහෙනම් 4න් 3ට නේද? 4න් 1ට නේද? 4න් 1ට එකතු කරන්න ඕනේ 3න් 1ක්. බලන්න දරුවෝ හරයන් අසමානයි. මේ බලන්න හරයන් අසමානයි. එහෙනම් අපිට හරයන් සමාන කරගන්න සිද්ධ වෙනවා. නේද? හරයන් අසමාන වෙලා තියෙන අවස්ථාවක අපිට හරයන් සමාන කරගන්න සිද්ධ වෙනවා. නේද? තුල්‍ය භාග දැනුම පාවිච්චි කරලා. මම පැහැදිලි වෙහෙනවද ඔයගොල්ලන්ට? සර් ටිකක් කැඩි කැඩි ඇහෙන්නේ. හොඳට ඇහෙනවා. ඇහෙන්නේ. වැඩි කැඩි සයන් දැන් පැහැදිලි වෙහෙනවා ඔයාලට මම. කනෙක්ෂන් ගැටලුවක් තියෙන දරුවෝ ගියොත් එහෙම රෙකෝඩින් එක ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒකට මේ වගේ අවස්ථාවක අපිට සිද්ධ වෙනවා ළමයි හරයන් සමාන කරගන්න. එතකොට හරයන් සමාන කරගන්න නම් 4ටයි 3ටයි පොදු හරයක් ගන්න වෙනවා නේද? 4ටයි 3ටයි පොදු හරය කවුද? කියන්න බලන්න. 12 4 හරියට හරි 12යි. 4ටයි 3ටයි පොදු හරය 12 කියලා හොයාගන්න බැරි දරුවෝ මොකද කරන්න ඕනේ? කුඩා පොදු ගුණාකාරය ගන්න ඕනේ. මේ බලන්න 4ටයි 3ටයි කුඩා පොදු ගුණාකාරය. ඉස්සෙල්ලාම දෙකෙන් බෙදන්න. 4 දෙකෙන් බෙදුවාම 2යි 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. එයා හැමම ලියාගත්තා. 2ට 2 1යි 3 බෙදෙන්නේ නැහැ. හැමම ලියාගත්තා. නැවත 3ට 3 දැන් බෙදෙන්නේ 3. එක බෙදලා ඉවරයි 3ට 3 1යි. යනවා මේ බලන්න දෙවරක් 2 4යි 4 වරක් 3 12යි. ඔන්න පොදු හරය. නේද? කුඩා පොදු ගුණාකාරය නෝ. පොදු හරයේ බවට පත් වෙන්නේ කුඩා පොදු ගුණාකාරය තමයි. ඒ අනුව මෙන්න මම කරන දේ බලන්න 4න් 1 12ක් කරන්න 3න් වැඩි කරනවා. එහෙනම් ලවයක් 3න් වැඩි කරන්න ඕනේ. 3න් 1 12න් පංගුවක් කරන්න 4න් වැඩි කරනවා. අන්න එහෙනම් ලවයක් 4න් වැඩි කරන්න ඕනේ. ඒ අනුව මෙතනට එනවා 12න් 3ක්, මෙතනට එනවා 12න් 4ක්. එහෙනම් උත්තරේ කීයද? 12න් 7යි. මෙන්න මේ උත්තරේ ඔයාට මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා නම් දාන්න හරියක් දාලා දාන්න ලකුණු දෙකක්. හරි? ඒක කරන්නේ පේපර් එකේ. ඒක කරන්නේ ඔයාලගේ කොහෙද? පේපර්ස් බුක් එකේ කරන්නේ. CR බුක් එකේ නෙමෙයි ටියුට් එකේ තමයි හරි වැරදි දාගන්නේ. මේ ටික කොහෙද කරන්නේ? මේ ටික කරන්නේ කෙලින්ම පොතේ CR පොතේ. හරි ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ. ඉවර වෙච්ච ගමන් ගහන්න ඉරක්. නේද? සෑම ප්‍රශ්නයක් අවසන් වෙච්ච ගමන්ම ඉරක් ගහන්න. ඉරක් ගහන්න වෙලා යනවා වගේ නම් අවශ්‍ය ප්‍රමාණය තියාගෙන අපි ඉදිරියට යමු. හරි? ප්‍රශ්නාංක 2ට අවධානය යොමු කරන්න. ප්‍රශ්නාංක 2 බලන්න ප්‍රශ්නාංක 2ේදී අපිට කියනවා දර්ශකාස්ත්‍රයෙන් ගැටලුව තියෙන්නේ. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 x වැඩි කිරීම x දර්ශකාකාරයෙන් ලියන්න. හරිම ලේසි. මේ බලන්න තියෙන්නේ කොහොමද? 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 x වැඩි කිරීම x. ඒ අනුව
දෙකේ ජාතියෙන් 3ක් නිසා අපිට ලියන්න පුළුවන් දෙකේ තුන්වෙනි බලය. දෙකේ ජාතියෙන් 3යි. x ජාතියෙන් 2යි. එහෙනම් x ගේ දෙවෙනි බලය සමානයි. මෙයාලගේ වරහන නැතුව ලියන්න පුළුවන් නේ අපිට. කොහොමද? දෙකේ තුන්වෙනි බලයයි x ගේ දෙවෙනි බලය. කවුරු හරි ළමයෙක් දෙකේ තුන්වෙනි බලය 8යි කියලා අරගෙන x ගේ දෙවෙනි බලය කියලා දාලා තිබ්බොත් ඒත් ලකුණු ලැබෙනවා. හරි? ඒත් ලකුණු ලැබෙනවා. හැබැයි මේකේ කියන්නේ දර්ශකාකාරයෙන් ලියන්න කියලා. එහෙනම් මෙයා ලියලා තිබ්බොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. අගිස් හොයන්න කියලා නැහැනේ. මෙතන කියන්නේ දර්ශකාකාරයෙන් ලියන්න කියලා. ඒ අනුව අවසාන පිළිතුර දෙකේ තුන්වෙනි බලයයි තියෙනවා නම් දාන්න ලකුණු දෙකක්. ලකුණු දෙකක්. හරි? ආයි කියන්න පුළුවන්ද ඒක? මෙහෙමයි වෙන්නේ. දෙකේ ජාතියෙන් 3ක් තියෙනවා. මේ බලන්න. දෙකේ ජාතියෙන් තියෙනවා 3ක්. 1යි 2යි 3යි. එහෙනම් දෙකේ තුන්වෙනි බලය. x ජාතියෙන් තියෙන්නේ 2යි. එහෙනම් x ගේ දෙවෙනි බලය. ඇයි අපි ඉගෙනගෙන තියෙනවනේ? මොකක්ද ඉගෙනගෙන තියෙන්නේ? විජීය පදයක් එක්ක ಗುಣ කිරීමක් තිබ්බහම අපිට ಗುಣ කිරීම නැතුව ලියන්න පුළුවන්. ඒ අනුව x ගේ දෙකේ තුන්වෙනි බලයයි x ගේ දෙවෙනි බලයයි. දෙකේ තුන්වෙනි බලයයි x ගේ දෙවෙනි බලයයි. පැහැදිලි නේද ඉමාෂි? ඉමාෂා. ඔව්. හරි නියමයි. ප්‍රශ්න ඉවරයි. ගහන්න යටින් ඉරක්. හරි. අපි අවධානය යොමු කරමු ප්‍රශ්නාංක 3ට. හැමෝම ප්‍රශ්නාංක 3ට අවධානය යොමු කරමු. හරි. අද අපි සමග සම්බන්ධ වෙනවා අපේ සියත්‍රකයේ දරුවෝ, අපේ විස්ටයිකයේ දරුවෝ, ඊළඟට අපේ එඩියුකෝ එකේ දරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා. හරි. අපි ඉස්සරහට යමු. ඒ අතරතුරේ ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. හරි. ඔන්න ප්‍රශ්නේ බලන්න ප්‍රශ්නාංක 3. දෙමිලියන 53000 යන සංඛ්‍යාව සම්මතාකාරයෙන් ලියන්න. දෙමිලියන 53000 යන සංඛ්‍යාව සම්මතාකාරයෙන් ලියන්න. ඔන්න වැඩි. එතකොට දැන් ඔයාලට අවබෝධය තියෙන්න ඕනේ මිලියන කලාපය, දහස් කලාපය සහ ඒකක කලාපය පිළිබඳව. දෙමිලියන නම් මිලියන කලාපයේ 2යි. නේද? අපහු බලන්න මොකද කියන්නේ කියලා දෙමිලියන 53000. දෙමිලියන 53000. එහෙනම් දහස් කලාපයේ 53යි. හැබැයි එයා ඉලක්කම් 3කින් ඉන්න ඕනේ. නේද? අපි ඉගෙනගෙන තියෙනවා 6 වසරේ විශාල සංඛ්‍යා පාඩමේදී නේද? දෙමිලියන නම් මිලියන කලාපයේ 2යි. පළවෙනි කලාපයට විතරයි ළමයි තනි ඉලක්කමකින් හෝ ඉලක්කම් 2කින් 3කින් කියන අවස්ථා තුනෙම ඉන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ හැම කලාපයකම ඉලක්කම් 3ක් ඉන්න ඕනේ. එතකොට දෙමිලියන 53000 නම් ඒකක කලාපේ කවුරුත් නැහැ. හැබැයි යාට නොසලකා හරින්න බෑ. බිංදු 3ක් දාලා තියෙන්න ඕනේ. බිංදු 1ක් දැම්මොත් වැරදි. පැහැදිලි නේද? එහෙනම් මෙන්න කොහොමද කියවෙන්නේ? කියන්නේ දෙමිලියන 53000 ඒකක කලාපේ මොකුත් නැහැ නේද? ඔන්න ඔය විදිහට ඔයාගේ උත්තරේ ලියලා තියෙන්න ඕනේ. මේ විදිහට ඔයා උත්තරේ ලියලා තිබුණා නම් එතනට ඔයාට හම්බ වෙනවා ලකුණු දෙකක්. හරියක් දාලා ලකුණු දෙකක් දාන්න ටියුට් එකේ. හරි? මේ ප්‍රශ්නෙන් සාකච්ඡා කරලා අවසන් ඉරක් ගහලා වෙන් කරගමු අපි. සෑම ප්‍රශ්නයක්ම අවසානයේදී ඉරක් ගහලා වෙන් කරගන්න ඕනේ. හරි? ඔන්නෝම ලස්සනට. ප්‍රශ්නාංක 4ට අවධානය යොමු කරන්න. ප්‍රශ්නාංක 4. බිංදුවත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා ලියා දක්වන්න. වැදගත් දෙයක් මට මෙතනදී කියන්න ඕනේ දරුවන්ට. හරි? බිංදුවත් 10ත් අතර කිව්වහම බිංදුව අයිතිද? කතා කරමු දැන්. බිංදුවත් 10ත් අතර කිව්වහම බිංදුව අයිතිද? නෑ සර්. නැහැ. 10 අයිතිද? 10 අයිතිද? නෑ. නැහැ. ඔන්න හොඳට මතක තියාගන්න. බිංදුවත් 10ත් අතර කිව්වහම බිංදුව අයිතිත් නැහැ 10 අයිතිත් නැහැ. හැබැයි බිංදුවේ සිට 10 දක්වා කිව්වහම දෙපැත්ත දෙන්න අයිති වෙනවා නේද? හැබැයි මෙතන කතාව කියන්නේ බිංදුව කියන්නේත් ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි 10 කියන්නේත් ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. එහෙනම් කවුරු හරි ළමයෙක්ට ඔන්න අවස්ථාවක් තියෙනවා. මොකද්ද ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ? කෙනොත් එම සංඛ්‍යා විතරක් බෙදෙන prime numbers. ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ කවුද? ටග්ගල කියන්නේ. කෙනොත් එම සංඛ්‍යාවල විතරක් බෙදෙන prime ඔන්න වරද්ද ගත්තා. කෙනුත් එම සංඛ්‍යාවෙනුත් බෙදෙනවා කිව්වොත් ඉන්නම් අපිට පිළිතුර බාර ගන්න බෑ. හොඳට මතක තියාගන්න. පැහැදිලි නේද? සාධක දෙකක් පමණක් හරියටම හරි මෙතුලි. හරිම උත්තරේ තමයි සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාවේ. එතකොට මේ බලන්නකො ඇයි දන්නවද වෙන්න හේතුව? එහෙනම් එකෙන් සහ එම සංඛ්‍යාවෙන් බෙදෙනවා කිව්වොත් එහෙම එකක් ප්‍රථමක වෙන්න ඕනේ. හැබැයි එක ප්‍රථමක සංඛ්‍යාවක්ද? නෑනේ. එක එකෙනුත් බෙදෙනවා එම සංඛ්‍යාවෙනුත් බෙදෙනවා. නේද? හැබැයි එක කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. ඒකට හේතුව තමයි එකට සාධක දෙකක් නැති නිසා. ඔන්න වරද්ද ගන්න එපා. එහෙනම් ඔන්න අද ඉනම් මොකද්ද ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ?
සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යා අපි කියන මොනවා කියලාද? ප්‍රථමක සංඛ්‍යා. එහෙනම් එකේ ඉඳන් බිඳුවක් 10ක් අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා මොනවද? පටන් ගන්නෙ දෙකෙන්. ඊගාවට 3. ඊගාවට 5. ඊගාවට 7. ඔන්න අමතක වෙච්ච කට්ටිය ලියා ගන්න තරුවක් දාලා නේද? මෙතන ඉස්සරහින් හරි කමක් නැත්නම් පහලින් ලියාගත්තත් කමක් නැහැ. මොකද්ද ලියා ගන්න ඕනේ කියන්නේ? ප්‍රථමක සංඛ්‍යාවක් යනු නැත්නම් අපි කෙටියෙන් ලියාගමු. සාධක දෙකක් සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාවේ ඔන්න එකෙන් සහ එම සංඛ්‍යාවෙන් බෙදෙනවා කියපුවා ලියා ගන්න. සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාවේ. සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාවේ. මේ ප්‍රශ්නයත් සාකච්ඡා කළා. අවසන් අපි අමතර දෙයක් උතන යටින් ලියාගත්තේ ප්‍රශ්නාංක 5ට අවධානය යොමු කරන්න දරුවෝ. මෙන්න ගාන 32 පාදයේ 2 වූ දර්ශකාංකණයෙන් ලියන්න. ඔන්න 32 කියන කෙනා පාදයේ 2 වූ දර්ශකාංකණයෙන් ලියන්න. හරි. එහෙනම් ඔම් බලන්නකෝ ළමයි. පස්වෙනි ගානේ අපි ඉන්නේ. 32 කියන කෙනා ඉල්ලනවා ළමයි දෙකේ පාදේ ලියාගන්න. යම් සංඛ්‍යාවක් මොනවා හරි පාදයකින් ඉල්ලුවොතින් අපි කරන්න ඕනේ මොකද්ද? ඒ ඉල්ලන කෙනාව ඒ අදාළ සංඛ්‍යාව ඉල්ලන පාදයෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ මේකයි. මේ බලන්නකෝ. එහෙනම් ওই කියන විදිහට 32 ඉල්ලන්නේ දෙකේ පාදයෙන් නම් 32 දෙකෙන් බෙදන්න. 16යි. 16 නැවත දෙකෙන් බෙදන්න. 8යි. 8 නැවත දෙකෙන් බෙදන්න. 4යි. ඉත මදි වෙච්ච නිසා මම මේ පැත්තට ගන්නවා. ඕගොල්ලෝ 15ට හදන්න. 4 දෙකෙන් බෙදුවාම 2යි. 2 නැවත දෙකෙන් බෙදුවාම 1යි. මේ බලන්නකෝ. 32 කියන කෙනා සමානයි දෙක වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. දෙකේ જાතියෙන්ම 5ක් ඉන්නවා නේද? එහෙනම් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 32 කියන්නේ එහෙනම් දෙකේ කීවෙනි බලයේද? 5 වෙනි බලය. 32 කියන්නේ දෙකේ කීවෙනි බලයේද? 5 වෙනි බලය කියලා ඔයාට උත්තරය ඇවිල්ලා තියෙන්න ඕනේ. හරිනම් එතනටත් දාන්න හරියක්. දාලා ලකුණු දෙකකුත් දාගන්න. පැහැදිලි නේද? ටියුට් එකේම දාන්න 10න් ඔයාට කීයද කියලා. ටියුට් එකේම දාන්න 10න් ලකුණු කීයක් ලැබුණාද කියලා. කෙටි ප්‍රශ්න 5ට 10න් ලකුණු කීයද? කොබාන 10න් 10ම තියෙන අත උසන්. ගෙදරදී කරලා 10න් 10ම තියෙන කට්ටිය. සාකච්ඡා කරන්න කලින් පේනවා අපේ හේෂා නියමයි. දනීෂා ඊගාවට නිත්‍යා කෂිනී දිල්මි රිවිනු සිත්නි වියංග නියමයි. මේ කට්ටියට 10න් 10ම තියෙනවා ගොඩක් හොඳයි. හැම ළමයෙක් උත්සාහ කරන්න ඕනේ පේපර් එක සාකච්ඡා කරන්න කලින් කරලා තියන්න. ඒ වගේම තමයි ලකුණු 10න් 10ම ගන්න. පැහැදිලි නේද? හොඳයි. හරි. හැමෝම සටහන් කරගත්තා නේද ළමයි? වෙලාව ඕනේද තව? ඕනේ. නියමයි. හොඳයි. අපි එහෙමනම් උත්තරම ලියාගන්න කෙටි ප්‍රශ්න ආශ්‍රිත අමතර දැනුමට විෂය කොටස් ටික. පොතේමයි කරන්නේ. ලියමු මෙතන අමතර දැනුමට. ඔන්න ලියන්න. ඊළඟ බීකු සාකච්ඡා කළේ ඊට පස්සේ අමතර දැනුම ටික ලියාගමු එකපාර. හරි? එහෙනම් අපි අවධානය B කොටසට. ලියාගන්න හැමෝම පොතේමයි ඉන්නේ තාම අපි B කොටස. B කොටසට අවධානය යොමු කරමු. හැමෝම ලියාගමු B කොටස. හරි. ප්‍රශ්නාංක 1 රෝමි A කොටසට අවධානය යොමු කරමු. ලියාගන්න හැමෝම ප්‍රශ්නාංක 1 A. ප්‍රශ්නාංක 1 A. හරි. බලන්න පළවෙනිම අපිට කියනවා මෙන්න ප්‍රශ්න විතර අවධානය යොමු කරමු දරුවෝ. පහත දැක්වෙන සංඛ්‍යා යුගල අඩු හෝ වැඩි ලකුණු යොදලා සම්බන්ධ කරන්න ඕනේ. හරි. මෙන්න පළවෙනි අවස්ථාව. ඍණ 20යි ඍණ 35. මේ බලන්නකෝ. සංඛ්‍යා රේඛාව මතක් කරගන්න. ඍණ 20 හිස්තැන ඍණ 35. ඍණ 35. පැහැදිලි නේද? හරි. දැන් මේ අපි ඉන්නේ CR පොතේ. දැන් මේ බලන්න ළමයි. ඍණ 20යි ඍණ 35. මතක් කරගන්න. මෙන්න මම සංඛ්‍යා රේඛාවක් අඳින්නම් පොඩ්ඩක්. පැහැදිලි කරගන්න ඕන නිසා. හරි.
ඔයගොල්ලෝ අඳින්න අවශ්‍ය නැහැ. එතකොට ඍණ පැත්ත ගැන විතරක් හිතන්න. ඍණ 35 ඉන්නේ මේ පැත්තේ නේද? මෙහා ඉන්නේ. ඍණ 20 ඉන්නේ ටිකක් මෙහා. එහෙනම් හැම වෙලාවෙම අපි කියපු දෙයක් තියෙනවා තියරි ක්ලාස් එකේදී. ධන පැත්තට යන්න දකුණු පැත්තට යන්න අගයන් වල මොනවද? වටිනාකම වැඩි වෙනවා. ඔකනේ අපේ කතාව. එහෙනම් මෙතන වැඩිපුර අගය කාටද? වටිනාකම වැඩි එක්කෙනා කවුද? ධන පැත්තට යන්න අගය වැඩි වෙනවා නම් 20 තමයි විශාල. එහෙනම් මොකද වෙන්න ඕනේ? 20 පැත්තට කට ඇරිලා තියෙන්න ඕනේ. අඩු එක්කෙනා පැත්තට කට වැහිලා තියෙන්න ඕනේ. ඒ අනුව උත්තරේ කොහොමද එන්නේ? 20 වැඩි 35ට වඩා. හැබැයි ඍණ 20 වැඩි ඍණ 35ට වඩා. ඔන්න ඔය විදිහට උත්තරය ඔයාලට ඇවිල්ලා තියෙන්න ඕනේ. ලකුණු අපි ඊට පස්සේ දාමු ප්‍රශ්නෙම සාකච්ඡා කරලා ඉවරනාට පස්සේ. හරි. යමු ඊගා අවස්ථාවට. මේ රෝම ඉලක්කම් 1. දැන් රෝම ඉලක්කම් 2ට අවධානය යොමු කරන්න. බිඳුව. හිස්තැනක් ඍණ 2. ඔන්න වැඩි. දැන් මතක් කරගන්න ආපහු. හරි? මතක් කරගන්න. බිඳුව තියෙන්නේ කොහෙද? මෙතන. ඍණ 2 තියෙන්නේ කොහෙද? මෙහි. සර් කියපු විදිහට ධන පැත්තට යන්න වැඩි වෙනවනේ. එහෙනම් මෙතන අගේ වැඩි කාගේද? බිඳුවේ තමයි අගේ වැඩි. එහෙනම් වැඩි එක්කිනාගේ පැත්තට කට අරින්න අඩු එක්කිනාගේ පැත්තට කට වහලා දාන්න. ඒ අනුව බිඳුව වැඩි ඍණ 2ට වඩා. එහෙනම් මොකද්ද කියන්නේ? සංඛ්‍යා රේඛාවක මේ පැත්තට යන්න මොකද වෙන්නේ? ඍණ පැත්තට යන්න අගයන් අඩු වෙනවා. දකුණු පැත්තට යන්න අගයන් වල විශාලත්වය වැඩි වෙනවා. පැහැදිලි නේද? තේරුණාද? හරිනම් ඔයාලට හම්බ වෙනවා ලකුණු දෙකක් දාන්න. මෙතෙන්ට හරියටම හරිනම් හරි දාන්න ලකුණු දෙකකුත් දාගන්න. හරි? ඔන්න B අවස්ථාවට අපි අවධානය යොමු කරමු. යන්න B අවස්ථාවට. මේක එකින් එකට ඉරිගහලා වෙන් කරන්න අවශ්‍ය නැහැ. හරි? ප්‍රශ්නේ ඉරිගහලා වෙන් කරන්න ඕනේ නැහැ දරුවෝ. අපි ප්‍රශ්නේම එකපාර සාකච්ඡා කරමු. මොකද මේකේ රචනා ප්‍රශ්නයක් නේ. සුළු කරන්න. ඔන්න සදිස් සංඛ්‍යා එකතු කිරීම. ඔන්න අවධානය යොමු කරන්න. ධන 7 එකතු කිරීම ඍණ 17. අම්මෝ ලොකු උත්තරයක් නේද? ඔන්න බලන්න ඈ. ධන 7 එකතු කිරීම ඍණ 17. මොකද්ද මෙතන නීතිය? මතකයිද සදිස් සංඛ්‍යා එකතු කිරීමේ නීතිය? සදිස් සංඛ්‍යා එකතු කරද්දී ලකුණු සමානයි නම් තියෙන ලකුණෙම එකතු කරනවා. ලකුණු සමානයි කියන දරුවෝ මේකයි. මෙන්න මේ ගන්න කට්ටියගේ ලකුණු සමානයි නම් තියෙන ලකුණෙම එකතු කරනවා. හැබැයි මෙයාගේ ලකුණු සමානයිද? මෙයාගේ ලකුණු සමාන නැහැ. ලකුණු අසමානයි. ලකුණු අසමානයි නම් නීතිය මොකද්ද? ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණු කියන්න. නියම. හරියට. එහෙනම් මොකද කරන්න ඕන කියන්නේ? විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරලා විශාල සංඛ්‍යාවේ ලකුණ තියෙන. ලකුණු සමානයි නම් තියෙන ලකුණෙම එකතු කරනවා. දෙන්නම ඍණ වුණොත් ඍණ වලින් එකතු කරලා දාන්න. දෙන්නම ධන වුණොත් ධන වලින් එක්කෙනාගේ ලකුණ තියෙනවා. කැඩි කැඩිනේ ඔය කියන විදිහට මෙහෙමයි වෙන්නේ වැඩි. කොහොමද වෙන්නේ? ලොකු එතුලි මාව පැහැදිලි වැහෙනවා. ඔව් සර් ඇහෙනවා. හරි. කනෙක්ෂන් වල පොඩි පොඩි ගැටලු ඇති ඔයගොල්ලන්ගේ. මොන හරි ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් මොනව කරන්න ඕන? රෙකෝඩින් එක කිල්ල ගන්න පුළුවන්. නැත්නම් අපේ වෙබ්සයිට් එකෙන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ නිසා ගැටලුවක් නැහැ. අපි වැඩේ කරගෙන යමු ඉස්සරහට. හරි. ආපහු මම එන්නම් මුලට. දැන් මෙතනදී ලකුණු අසමාන නිසා ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරන්න එපා. ලොක්ක 17. 17න් 7ක් ගියාම 10යි. ලොකු එක්කිනාගේ ලකුණ ඍණ නිසා මොන 10යිද? කියන්නේ ඍණ 10යි. නියමයි. ලොකු එක්කෙනාගේ ලකුණ ඍණ නිසා ඍණ 10යි. හරිනම් ඔයාට හම්බ වෙනවා ලකුණු දෙකක්. ටියුට් එකට දාන්න ලකුණු හරියක්. ඔයාගේ පිළිතුර නිවැරදි නම් ලකුණු දෙකක් ලැබෙනවා. හරි? එතකොට ඔයගොල්ලෝ මේ ටික ඔක්කොම මේ පැත්තේ ලියන ඔක්කොම ටික කොහෙද ලියාගන්නේ? හැමෝම ලියා ගන්නව නේද? ඔව් සර් ලියා ගන්න. ඕ හැමෝම ලියා ගන්න ඕනේ පේපර් ක්ලාස් බුක් එකේ. හරි? රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2ට අවධානය යොමු කරමු. ඒකෙත් තියෙන්නේ මේ වගේම එකක්. මෙන්න බලන්න. ධන 5 එකතු කිරීම ධන 5.7. ධන 5 එකතු කිරීම සර් කැඩි කැඩි ඇහෙන්නේ. හරි. දැන් ඇහෙනවද මාව පැහැදිලිව? දැන් සර්. හරි. මට කියන්න
මේ දෙන්නගේ ලකුණු සමානයිද අසමානයිද? සමානයි. සමානයි. එහෙනම් මොකද කරන්නේ? තියෙන ලකුණෙම එකතු කරලා දාන්න. එහෙනම් ඔන්න බලන්න මම එකතු කරනවා. හරි. ධන 5යි ධන 5.7යි එකතු කළාම තියෙන ලකුණ ධන වලින් එකතු කරලා දාන්න. ඔක්කොම ධන 10යි දශම කීයක් තියෙනවද? 7ක් තියෙනවා. ඔක්කොම ධන 10.7ක් තියෙනවා. පැහැදිලිද? හරිනම් ඔයාට ලකුණු ලැබෙනවා හරියටම කීයද? 2ක්. දාන්න ටියුට් එකේ ලකුණු 2යි. හරි. දැන් ඔයාලට ලකුණු 6ක් හම්බෙලා තියෙන්නේ ඈ. හොඳයි. අපි යමු ඉස්සරහට C අවස්ථාවට අවධානය යොමු කරන්න දරුවෝ. C අවස්ථාවට. C අවස්ථාවට අවධානය යොමු කරමු. සංඛ්‍යා රේඛාවක් භාවිතයෙන් අගය සොයන්න. සංඛ්‍යා රේඛාවක් භාවිතයෙන් අගය සොයන්න තියෙනවා. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ සංඛ්‍යා රේඛාවක් ඇඳගන්න එක. මනෝමයෙන් වුණත් උත්තරේ කියන්න පුළුවන්. කාටද මේකේ මනෝමයෙන් උත්තරේ කියන්න පුළුවන් ටක් ගාලා කියන්න. ලකුණු අසමානයි. ලොක්කගෙන් පොඩ්ඩක් අඩු කරලා ලොක්කගේ ලකුණු තියන්න. 1යි ඍණ 2යි ඍණ 2යි හරියටම හරි. උත්තරේ එන්නේ කීයද? ඍණ 2යි. එහෙනම් දැන් ඔයාලා උත්තරේ දන්නවනේ. එහෙනම් අපි පරිස්සමෙන් සංඛ්‍යා රේඛාව ඇඳගමුකෝ. හරි. මෙන්න මගේ සංඛ්‍යා රේඛාව. ධන 3යි ඍණ 5යි. හරි. චුට්ටක් මම මෙයාව තව ටිකක් දික් කරගන්න. හරිද? හරි. ඒ අනුව ධන පැත්තේ ඉන්නවා 3ක්. සර් මේ ක්ලාස් එකේ වීඩියෝ ගන්න කොහොමද? එහෙනම් මෙන්න. මම දානවා 4ක් විතර. 3 2 1 බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5. හරි නේද? ඔන්න සංඛ්‍යා රේඛාව ඇඳගත්තා. හරි. මතකයිද සදිස් සංඛ්‍යා එකතු කිරීමේ නීතිය? මොකද්ද පළවෙනි කතාව කියන්න බලන්න. එකතු කිරීම දැක්ක ගමන් මුලින් පටන් ගන්න ඕනේ. මුලින්ම පනින්න ඕනේ කවුරු ළඟටද? කියන්න. මුලින්ම පනින්න ඕනේ කවුරු ළඟටද? බිඳුවේ ඉඳන් කවුරු ළඟටද පනින්න ඕනේ? ධන 3 ළඟට උඩින් පනින්න ඕනේ. හරියටම හරි. ඔන්න පනින පැත්තත් පෙන්වන්න ඕනේ. හරි. ධන 3 ළඟට උඩින් පැන්නා. ඊගාවට මොකද්ද වෙන්න ඕනේ? දෙවෙනි කියන පැත්ත කියන පැත්ත ඍණ පැත්ත. කැඩි කැඩි ඇහෙන්නේ. ඉන්නේ මෙතන. කැඩි කැඩි ඇහෙන්නේ. කැඩි කැඩි ඇහෙන්නේ. හරි. එහෙම වෙන්න නම් විදිහක් නැහැ. මම පැහැදිලි නේද ළමයි ඔයාලට? මෙතුලි දැන් පැහැදිලි සර්. පැහැදිලි. මොන හරි ගැටලුවක් වුණොත් ඔයාලට රෙකෝඩින් එක ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ ළමයි. එහෙම නැත්නම් සයිට් එකෙන් බලන්නත් පුළුවන්. එහෙනම් ඔන්න දැන් ආපහු මුල ඉඳන් එමු. පළවෙනියෙන්ම පනින්න ඕනේ බිඳුවේ ඉඳන් ධන 3ට. හරි? දැන් ඉන්නේ ධන 3 ළඟ. දෙවෙනි සංඛ්‍යාව කියන පැත්තට කියන තරමට. මේ ධන 3ට එකතු කරන්න තියෙන්නේ ළමයි ඍණ 5ක්. හරි. ඒ අනුව පහයි මෙන්න ඍණ පැත්තට 5ක් ගියා. නැවත තමයි කියන්නේ. උත්තරේ ඍණ 2යි. පැහැදිලි නේද? එහෙනම් මතකයිද වාක්‍ය ටික? මුලින්ම බිඳුවේ ඉඳන් ධන 3ට පැන්නා. බිඳුවේ ඉඳන් කොහෙට පැන්නද? ධන 3ට පැන්නා. ඊළඟට එතන ඉඳන් දෙවෙනි සංඛ්‍යාව කියන පැත්තට කියන තරමට ගමන් කළා. කියන්නේ ඍණ පැත්තට 5ක් යන්නේ කියලා අපි ඍණ පැත්තට 5ක් ගියා. ඒ අනුව නැවතුනේ කොතනද? ඍණ 2. එහෙනම් එයා තමයි උත්තරේ. හැදෙන්නේ නේද? එහෙනම් ඔන්න හරිනම් ඔයාට හම්බෙනවා ලකුණු කීයක්ද? මෙයා හරියටම හරිනම් ලකුණු තවත් 2ක් ලැබෙනවා ඔයාට. හරි? ලකුණු 2ක් හම්බෙනවා. දෙවෙනි ගාන. දෙවෙනි ගානත් අපි මේ විදිහටම හදමු. මෙන්න ඍණ 2 එකතු කිරීම ඍණ 3. ඍණ 2 එකතු කිරීම ඍණ 3. මෙන්න මම සංඛ්‍යා රේඛාව අඳින්න යන්නේ. මම අඳිනවා උත්තරයට නම් එන්නේ ඍණ 2යි ඍණ 3යි ඍණ 5ක් නේ. නේද? ඍණ 2 උඩට පැනලා ආපහු ඍණ පැත්තටම 3ක් යනවා. ඍණ 2 උඩට පැනලා ඍණ පැත්තටම 3ක් ගියොත් නවතින්නේ ඍණ 5නේ. එහෙනම් මම ඍණ 6න් විතර පටන් ගන්නවා. ඍණ 5
ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 හරි පරිස්සමෙන් එහෙනම් මුලින්ම නීක ළඟට උඩින් පැන්න හරි හයි ජම්ප් එකක් දැම්ම උඩින් පනින්න එතන ඉඳන් දෙවෙනි සංඛ්‍යාව පැත්තට 1යි 2යි කියලා ඔයාලට ඇවිල්ලා තියෙන්න ඕනේ. උත්තර ඇවිල්ලා තියෙන ඍණ 5යි කියලා හරිනම් හම්බෙනවා ලකුණු 2ක්. හරිනම් හම්බෙනවා කියද ලකුණු 2ක්. ඒ අනුව B කොටසට 10න් කීයද කියලා මෙන්න මෙතන සටහන් කරමු. හරි B කොටසට 10න් කීයද කියලා මෙන්න මෙතන සටහන් කරන්න පුළුවන් ඔයාලට. හරි. ඒ වගේම තමයි ටියුට් එකේ මුල තියෙන වලට ලකුණු සටහන් කරන්න තැන A කොටසට 10න් කීයද B කොටසට 10න් කීයද ඒ දෙන්නගේම එකතු අරන් 20න් කීයද කියලා ගන්න. ඒ ආපු උත්තරේ 5න් වැඩි කරලා 100න් කීයද කියලා ගන්න. මෙන්න මේ 100ට ගන්න ලකුණු ප්‍රමාණය තමයි ඔගොල්ලෝ සයිට් එකේ දාන්න ඕනේ ඩිජිටල් ප්‍රගති වාර්තාවට. හරි. හොඳයි. මොකද කියන්නේ පළවෙනි පේපර් එකේ හැමෝටම තේරුණාද? ඔව් තේරුණා. තේරුණා. එතනම පැහැදිලිද? සුපිරියට තේරුණාද? සුප්‍රියටම තේරුණා සර්. නියමයි. මදුවන්ත පැහැදිලිද මදුවන්ත තේරුණාද වැඩේ? තේරුණා සර්. නියමයි. හරි. එහෙනම් අපි සාර්ථක ලෙස යනවා ප්‍රශ්න පත්‍රාංක 2ට. හරි. අර විදිහටමයි උඩින් ලියන්න ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය ගණිතය Excuse me, sir. පත්‍ර පන්තිය Excuse me, sir. Sir, එතකොට sir extra knowledge එක මෙතන ලියන්න sir. external අපි අධ්‍යයනය කරමු. Okay, sir. හරි. ඒ කනෙක්ෂන් එකේ පොඩි ගැටලුවක් ආවා ළමයි. හරි මාව පැහැදිලි ඇහෙනවද ඔයාලට? ඔව් සර්. හැබැයි ස්ක්‍රීන් ෂෙයා එක නැති වෙලා. ස්ක්‍රීන් ෂෙයා එක ගමු අපි. මේ වෙලාවේ අපේ ආයතනය ඇතුලේ ඔන්ලයින් ක්ලාසස් කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා. ඔයගොල්ලන්ගේ පේපර් ක්ලාස් එක 9 වසරේ පේපර් ක්ලාස් එක ඊට අමතරව 10 වසරේ 11 වසරේ කොමර්ස් ක්ලාස් එක මේ ඔක්කොම ඔන්ලයින් ක්ලාසස් නිසා පොඩ්ඩක් අපේ කනෙක්ෂන් එක චුට්ටක් ඒ ක්ලාසස් ඔක්කොටම එකම Wi-Fi එක තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් රීකනෙක්ට් වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා නමුත් කමන්නේ අපි ඉස්සරහට යමු. හරි. මාව දැන් පැහැදිලි වෙනවද ඔයාලට? ඔව් සර් පැහැදිලි වෙනවා. දෙවෙනි එකේදී ලියාගමු ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය ප්‍රශ්න පත්‍ර අංක 2 ප්‍රශ්න පත්‍ර අංක 2 තේමාවක් ලියමු. සබි ප්‍රශ්නේ මිනුම් තේමාව පත්තරේ දාගන්න ඕනි 15 20න් කීයද කියලා නේද සර්? මොකද මදුවන්ත? අපි ප්‍රශ්න පත්තරේ දාගන්න ඕනි 20න් කීයද කියලා නේද සර්? ඔව් 20න් එන උත්තරේ ආපහු 5න් වැඩි කරලා 100ට ගන්න. ඔව් ලකුණු දානකොට 20න් ආපු උත්තරේ 5න් වැඩි කරලා 100ට ගන්න ඕනේ මදුවන්ත. 20න් 10යි නම් 100න් 50යි. හරි නේද මදුවන්ත? Excuse me, sir. හරි සර්. සර් එතකොට සර් දැන් අපි මේකේ මාක්ස්
ප්‍රගති වාර්තාවට දාදිස මේ පෙන්වන්නේ නැහැ සර් එහෙම එකක් දාන්න. ඔව් තාම ඔයගොල්ලන්ට මුකුත් පෙන්වන්නේ නැහැ. මොකද දැන් අපි ක්ලාස් එක කළාට පස්සේ තමයි ඔයගොල්ලන්ට වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ. එතකොට තමයි ඩිජිටල් ප්‍රගති වාර්තාවට දාන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි සර්. අපි යමු ඊගා ප්‍රශ්නෙට. දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට අවධානය යොමු කරන්න. ප්‍රශ්න අංකය මෙන්න මෙහෙමයි එන්නේ ළමයි. බලන්න පළවෙනි ප්‍රශ්නය ක්‍රිස්තු වර්ෂ 1940 අගින් ඉලක්කම් එකක් වහන්න 10 එකයිනේ එහෙනම් එක ඉලක්කමක් වහන්න. හරි. වැහුවේ 8. පේන්න තියෙන එක්කෙනාට එකක් එකතු. 194 5 වෙනි දශකය. සර් එතකොට බැරි වෙලාවත් සර් එතනට 2000 වගේ ආවොත් සර් අර බිංදු තියෙද්දි ඒකට එකක් එකතු කරනවද සර්? ඔව්. නෑ. ඔන්න හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. උදාහරණයක් වශයෙන් ගමු දැන් දිල්මි කියපු අවස්ථාවම. ඔව්. ඒ අනුව මේ බලන්න 2000 වගේ තිබුණොත් එහෙම අපි කරන්නේ මොකද්ද? ස්ක්‍රීන් එක ගියානේ ස්ක්‍රීන් එක පේන්නේ. හරි ස්ක්‍රීන් ෂෙයා එක ඔන්න දැන් පේනවා. හරි. දැන් හරි නේද ළමයි? ඔව් සර් හරි. හරි. ස්ක්‍රීන් ෂෙයා එක පැහැදිලිද? ඔව් සර්. හරි. මම පැහැදිලි වෙනවා නේද හැමෝටම? ඔව් සර් පැහැදිලි වෙනවා. හරි නියමයි. හරි. අර අහපු ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්න ඕනේ අනිවාර්යෙන්ම. මේ බලන්න 2000 වගේ අවුරුද්දක් ආවොත් අගින් ඉලක්කම් එකක් වහනවනේ. වැහුවට අපි එකතු කරන්න යන්නේ නැහැ. ඔන්න මතක තියාගන්න. එහෙනම් වහන ඉලක්කම් ඔක්කොම බිඳු නම් ඔයා වහන ඉලක්කම් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ වෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ අනුව වහන ඉලක්කම් ඔක්කොම බිඳු නම් තියෙන්නේ. අන්න එතකොට අපි එකතු කරන්න යන්නේ නැහැ. හරි. එතකොට මේ වගේ අවස්ථාවක දශකයේ බවට පත් වෙන්නේ 2000 විතරයි. sorry 200යි. එහෙනම් මෙයාගේ සියවස බලමු දැන්. ඔන්න සියවස බලද්දි ඉලක්කම් දෙකක් වහන්න. මේ ඉලක්කම් දෙකක් වැහුවා. පේන්න තියෙන්නේ 19. 19ට එකක් එකතු කරන්න 20යි. 20යි. එතකොට 2000 වගේ එකක් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? වහන ඒවා දෙකම බිඳුනේ. එතකොට එකතු කරන්න යන්නේ නැහැ. එතකොට සියවස 20ම තමයි. පැහැදිලි නේද? ඔව් සර්. ඔව් සර් පැහැදිලි. ඔව්. හරි. අපි ඉරක් ගහලා යමු. ඉරක් ගහලා වෙන් කර ගමු. ප්‍රශ්නාංක දෙකට අපි අවධානය යොමු කරමු. 2021 වෙනි සියවස ඒ වගේ ලියන්නේ නැද්ද? බෑ 2000 වගේ එකක් ආවොත් වහන ඉලක්කම් ඔක්කොම එකතු බිඳුනේ. දැන් මේ බලන්න. දැන් මෙතන වැහුවාම දශකයේ හොයන්න වැහුවත් වහන්න වෙන්නේ බිඳුවක්. එතකොට ආරම්භය. පැහැදිලි නේද? ඔව් සර්. ඔව් සර්. සර් එතකොට අපිට දැන් සහස්‍රය හොයන්න කිව්වොත් 2000 සර් 2000 දී සහස්‍රය හොයන්න කිව්වොත් ඉලක්කම් 3ම වහනවා. එතකොට බිංදු 3ක් වහන්නේ දෙවෙනි සහස්‍රය. thank you sir. එතකොට සහස්‍රය ඇහුවාම 2000 කිව්වහම බිංදු 3යි වෙන්නේ වැහෙන ඔක්කොම බිංදුනේ. එතකොට වැහෙන තුන් දෙනාම බිංදු නිසා හරි. ප්‍රශ්නාංග දෙකට අවධානය යොමු කරන්න. වෙනුම් තේමාවේ ඉන්නේ අපි හිස්තැන් පුරවන්න
2.08යි කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් 2.08යි. සර් නැත්තම් අර සහස්‍රය හොයද්දී දැන් අර 1948 එකේ එතකොට සර් දෙවෙනි සහස්‍රය නේද ඒකෙත් තින්නේ ඒකට එකතු කරනවා නේද සර් බිඳුවක් නෙමෙයිනේ අපි වහන්නේ දැන් 10. ඔව් ඒකෙදි එකතු කරන්න ඕනේ දිල්වි. මොකද ඒකේ වහන ඒවා බිඳු නෙවෙයිනේ. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. අපහු රීකනෙක්ට් වෙනවා. එහෙනවද ඔයාලට? ඔව් සර් ඇහෙනවා. අපි දැන් ඉන්නේ ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2 අපිට තියෙන කිලෝග්‍රෑම් සංඛ්‍යාවක් තියෙනවා. මෙයාව පළවෙනියෙන්ම අහනවා කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් දෙකයි ඉස්තැනට එන්නේ කීයද එහෙනම්? 80යි නේද? ඉස්තැනට එන්න ඕනේ ග්‍රෑම් 80ක්. හරි. ඊගාවට අපිට තියෙනවා මේ සම්පූර්ණ උත්තරේ ග්‍රෑම්ක් එකතු කරාම ඔක්කොම 2080ක් තියෙනවා ග්‍රෑම්. හරිනම් වල ලකුණු දාගන්න ඕනේ. හරිනම් හැමෝම ලකුණු 2 ගානේ දාගන්න පුළුවන්. හරි? හරි. ඊගාවට යමු අපි ප්‍රශ්නාංක 3ට ඉරක් ගහලා වෙන් කරගමු. ප්‍රශ්නාංක 3ට අවධානය යොමු කරන්න. ප්‍රශ්නාංක 3 මාව හෙනවද ළමයි ඔයාලට? ඔව් සර්. ඔව් සර්. ප්‍රශ්නාංක 3ට අවධානය යොමු කරන්න. පාදයක දිග සෙන්ටිමීටර් 12ක් වන සමචතුරස්‍රයේ පරිමිතියට සමාන පරිමිතියක් ඇති. සමපාද ත්‍රිකෝණයක පැත්තක දිග. එහෙනම් ඉස්සෙල්ලාම ආයේ සර්වර් බ්‍රේක් වෙනවා. සර් කැඩි කැඩි ඇහෙන්නේ. එහෙම ඇඳ ගන්න පුළුවන්. හරි. ඒ අනුව දිය හෙන්න සර්. හොයාගන්න කීයද එහෙනම්? මොනවද? හරි නේද? මෙයාගේ පරිමිතිය සෙන්ටිමීටර් 48යි. හරි නේද ළමයි? හරි සර්. හරි. ඊගාව එක්කෙනා සමපාද ත්‍රිකෝණයක්. එහෙනම් මෙයාගේ පාද තුනම දිගින් සමානයි. මෙයාගේ පරිමිතියට තියෙන්නේ මේ පරිමිතියමලු. පැත්තක බලන්න නම් මොකද කරන්න ඕනේ? 48 අපි 3ෙන් බෙදන්න ඕන. හරියට හරි. ඒ අනුව 48 3ෙන් බෙදමු. 4ට 3 ඒවා 1යි. ඔන්න බලන්න. 3 වරක් එක 3යි එකක් ඉතුරු ඒක ගියාම මෙයාගේ ඉස්සරහින් තියන්න. 18යි 18ට 3 ඒවා 6යි. ඒ අනුව සෙන්ටිමීටර් 16යි. සර් අපි දීර්ඝ බෙදීමක් දාලා නේ බෙදුවේ. ඔව් මෙහෙමයි දීර්ඝ බෙදීම දාලා මම බෙදලා පෙන්නන්නම්. මේ බලන්න 48
බෙදන්න ඕනේ 3ෙන්. 4ට 3 ඒවා 1යි. 3 වරක් 1 3යි එකක් ඉතුරුයි. 8 15ට ගෙනාව 16ට sorry 18ට 3 ඒවා 6යි. 3 වරක් 6 18යි ඉතුරු නෑ බිඳුවයි. ඔන්න ඔය විදිහට තමයි සෙන්ටිමීටර 16ක් ආවේ. හැමෝටම දෙන්න ඕන උත්තරේ සෙන්ටිමීටර කීයද? 16ක් කියලා. පැහැදිලි නේද? සෙන්ටිමීටර 16 කියන්නේ හරි. පැහැදිලිව හෙනවද ළමයි ඔයාලට? ඔව් සර්. ඔව් සර්. මේක හරියද හැමෝටම තේරුණාද ප්‍රශ්නාංක 3? ඔව්. ප්‍රශ්නාංක 4ට අවධානය යොමු කරන්න. මම හෙනවද ළමයි? ඔව් සර්. ඔව් සර් ඇහෙනවා. ස්ක්‍රීන් එක පැහැදිලිද ඔයාලට? ඔව් සර්. ඔව්. හරි. හරි. අපි ප්‍රශ්නාංක 4ට අවධානය යොමු කරමු. අවුරුදු මාස දින අවුරුදු 6යි මාස බිඳුවයි දින 12යි. මේකෙන් අඩු කරන්න ඕනේ අවුරුදු 3යි මාස 8යි දින 25. හරි. අපි අඩු කරමු බලන්න ඒ අනුව මේකේ අඩු කරද්දි ළමයි අපිට සිද්ධ වෙනවා දින 12න් 25ක් අඩු කරන්න බැහැනේ. එතකොට ඕගොල්ලෝ හරියට තේරුම් ගන්න ඕනේ. හැම වෙලාවෙම කාලය අඩු කිරීමකදී බලන්න ඕනේ ඕගොල්ලෝ කුට්ටියෙන් අඩු කරන්න පුළුවන්ද? ඒ කියන්නේ 12න් 25ක් පුළුවන්ද? බෑනේ. එහෙනම් මාස පැත්තෙන් දින පැත්තට ගේන්න වෙනවා. මාස පැත්තෙන් එකක් එද්දි දින පැත්තට වෙද්දි කීයක් එනවද ළමයි? 30යි. කීයක් දෙන්නේ? 30යි. 30ක් එනවා. 30යි 12යි ඔක්කොම 42ක් වෙනවා දින. 42කින් අඩු කරන්න 25ක්. 12න් 5ක් ගියාම 7යි. 37යි. ඔය මෙතුලේ. මාස පැත්තේ බිඳුවයි නිසා තියෙන්නේ. ආනේ ඔව්මයි මාස පැත්තේ බිඳුවයි නේද? එහෙනම් එකපාරටම අපිට මාස පැත්තෙන් ගන්න බෑ මෙතනදී. නේද? එහෙනම් මාස පැත්තෙන් අවුරුදු පැත්තෙන් එකක් මාස පැත්තට ගන්න වෙනවා. එතකොට අවුරුදු එකයි. ඒ කියන්නේ මාස කීයක් දෙන්නේ? කියන්න. 12ක් සර්. හරියට හරි. 12යි. මෙතන මාස 12ක් වෙනවා. ඔන්න හොඳම ගාණක් මේක. හරි. ඒ මාස 12න් එකක් තමයි දින පැත්තට ගන්න. එතකොට මෙතන මාස කීයක් ඉතුරු වෙනවද? මම රතු පාටින් දාන්නම්. මෙතන මාස කීයක් ඉතුරු වෙනවද එතකොට? 11ක් ඉතුරු වෙනවා. හරි හොඳම ගාණක් මේක. මාස 11ක් ඉතුරු වෙනවා.
ඒ අනුව මෙන්න මම සුළු කරනවා දැන්. මෙතනට එතකොට මේ පිළිතුරට මොකුත් හානියක් වෙන්නේ නැහැ. 12න් 5 ගියාම 7යි, මෙතන ඉතුරුයි 3ක්, 3න් 1ක් ගියාම 3න් 2ක් ගියාම 1යි. ඒ අනුව මෙතන එනවා දින 17ක්. මෙතන දැන් මාස එකක්වත් තිබුණ නැති වුණාට එහා පැත්තෙන් අවුරුද්දක් ගත්ත නිසා දැන් මාස 11ක් ඉතුරු වෙලා තියෙනවා. පැහැදිලිද? ඒක මාස 11ක් ඉතුරු වෙච්ච හැටි පැහැදිලිද හැමෝටම? ඔව්. හරි. එහෙනම් 11න් 8ක් ගියාම කීයද? 11න් 8ක් ගියාම මාස 3යි ඉතුරු වෙන්නේ. හරි. ඊගාවට දැන් අවුරුදු පැත්තෙන් එකක් දුන්න නිසා මෙතන අවුරුදු 6ක්ම නැහැ. දැන් තියෙන්නේ අවුරුදු කීයද? 5යි. අවුරුදු කීයද තියෙන්නේ? 5යි. 5න් 3ක් ගියාම කීයද? 2යි. 5න් 3ක් ගියාම කීයද? 2යි. යන උත්තරේ කීයද? අවුරුදු තේරුණාද හැමෝටම මේ උත්තරේ? තේරුණා සර්. හරිනම් දාන්න ලකුණු දෙන්න. හරි, නියමයි. ප්‍රශ්නාංක 5ට අවධානය කරමු අපි. මම මෙතන ඉස්සරහින් හදන්නම් ප්‍රශ්නාංක 5. මේක හරි. මම පැහැදිලිව ඇහෙනවද ළමයි? ඇහෙනවා සර්. ඔව් ඇහෙනවා සර්. අපි ප්‍රශ්නාංක කීයද? 5. ප්‍රශ්නාංක සර් ස්ක්‍රීන් එක පේන්නේ. හරි. ස්ක්‍රීන් ෂෙයා එක අපහු මම දාන්නම්. හරි. මම පැහැදිලිද ඔයාලට දැන්? ඔව් සර්. ඔව් සර්. හරි. ස්ක්‍රීන් එක පේනවද ඔයාලට? ඔව් සර්. ඔව් සර්. ඔව් සර් වෙන. හරි. ස්ක්‍රීන් එකේ ප්‍රශ්නාංක 5. බලන්න ප්‍රශ්නාංක 5. බලන්න ප්‍රශ්න 5ේදී අපිට කියනවා පහත ඍජුකෝණාශ්‍රයේ දිග පළලට වඩා සෙන්ටිමීටර් 5කින් වැඩි වේ. පළල x වේ පරිමිතිය සඳහා ප්‍රකාශනයක් ලියන්න. එහෙනම් තියෙනවා පළල x ධන එහෙනම් අපිට මෙයාගේ පරිමිතිය සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන් ළමයි. පරිමිතිය සමානයි මේ පැත්ත x නම් මේ පැත්තත් x නේ. ඔන්න බලන්න. ඊගාවට මේ පැත්ත x ධන 5යි නම් මෙතනත් x ධන 5යිනේ. හරි. එහෙනම් දැන් පරිමිතිය ගමු ඈ. එකතු වෙන්න ඕනේ x ට x ධන 5ට x ට x ධන 5ක් එකතු වෙන්න ඕනේ. හරි. ඒ අනුව ඔක්කොම x ලා 1යි 2යි 3යි 4ක් ඉන්නවා. ඒ අනුව පරිමිතිය 4යි x. ඒ වගේම තමයි මේකේ ඉන්නවා 5 ඒවා 1යි 2ක් 5යි 5යි කීයද? 10යි. ඒ අනුව උත්තර 4යි x ධන 10යි කියලා.
හරිද ළමයි? හරිනම් ලකුණු 2යි. දාන්න ඔයාට 10න් ලකුණු කීයද කියලා. දාන්න පේපර් එකේ A කොටසට 10න් ලකුණු කීයක් ලැබුණාද කියලා. හොඳයි. අපි යමු B කොටස සාකච්ඡා කරන්න. හැමෝම සූදානම්ද? ඔව් සර්. නියමයි. අපි දාමු B කොටස. B කොටසේ අපිට කියනවා මෙන්න මෙහෙම බලන්න. ගාන දිහා අවධානය යොමු කරන්න ළමයි. A B C D E F G යනු ඉඩමක සැලැස්මකි. එහි C D E F සමචතුරස්‍රාකාර කොටසේ එළවලු වගා කර ඇත. එහෙනම් මෙන්න මේ කොටස එළවලු වගා කරලා තියෙනවා. ඔන්න ඔය සමචතුරස්‍රාකාර කොටසේ. හරි? පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා BC දිග සොයන්න. කවුද බලන්න BC? BC කියන්නේ මෙතන ඉඳන් මෙතනට. නේද? මෙතන ඉඳන් මෙතනට. එතකොට මේ පැත්තේ 15යි. නේද? එතකොට BC බලන්න. ඇයි නේද? සමචතුරස්‍රයක්නේ. හරි. ඒ අනුව මෙතන ඉඳන් මෙතනටම 15යි. 15න් මෙතනට 10ක් ගියාම BC දිග කීයද? ඔන්න ප්‍රශ්නාංකය දාලා වැඩේ පටන් ගමු. ප්‍රශ්නාංක 1 A හරියටම හරි. ඊට පස්සේ ලියන්න. BC දිග සමානයි 15න් අඩු කරන්න 10ක්. ඒ අනුව සෙන්ටිමීටර් 5යි. කීයද උත්තරේ? සෙන්ටිමීටර් 5යි. හරි? ඊගාවට මුළු ඉඩමේ පරිමිතිය. ඔන්න රෝමිලක්කම් 2. මුළු ඉඩමේ පරිමිතිය හොයන්න ආකාරය දේවල් කීපයක් එකතු වෙන්න ඕනේ දරුවෝ. සර් මීටර් නේද? ඉඩමක දිග සෙන්ටිමීටර වෙන්න පුළුවන් නේ දරුවෝ. මීටර් 5යි. හරි. මාව පැහැදිලිද? ඔව් සර්. හරි. අපි ප්‍රශ්න රෝමිලක්කම් 2ට අවධානය යොමු කරමු. මුළු ඉඩමේ පරිමිතිය. ඒ අනුව මේ 10යි 20යි 15යි මෙතන ඉඳන් මෙතනට 20යි මෙතන ඉඳන් මෙතනට 10යි. එකතු වෙන්න ඕන දේවල් ටික මම ඔය කිව්වේ. අපි එහෙනම් හොයමු ඉඩමේ පරිමිතිය. ඉඩමේ පරිමිතිය සමානයි ඔන්න එකතු වෙන්න ඕන දේවල් 10ට 10ට ඔන්න එකතු කරමු අපි 10ට 10ට ගාඩ මෙතන කීයද? සෙන්ටිමීටර් මීටර් 5යි අපි දැන් හොයාගත්තා. මෙතන කීයද? ඒක නම් හොඳටම පේන්න තියෙනවා මීටර් 20යි. ඊගාවට මෙන්න මේ පැත්ත 15යි. ඊළඟට මෙතන 20යි මෙතන 10යි. ඔන්න ওই ටික ඔක්කොම එකතු කරන්න ඕනේ. ඔන්න එකතු කරමු අපි. එකතු කරමු 10යි 10යි 20යි 20යි 5යි 25යි 25යි 20යි 45යි 45යි 15යි කීයද? 60යි 60යි 20යි 80යි 80යි 10යි 90යි. ඒ අනුව මේ ඉඩමේ පරිමිතිය මීටර හරි. රෝමිලක්කම් 3. එළවලු වගා කර ඇති කොටසේ වර්ගඵලය. හරිම ලේසි. ඒ කියන්නේ සමචතුරස්‍ර කොටසේ වර්ගඵලය. අපි හොයමු. එළවලු වර්ගඵලය. එළවලු කොටසේ වර්ගඵලය. සමානයි නම් පැත්තක දිග වැඩි කිරීම සමචතුරස්‍රයක වර්ගඵල වෙන සූත්‍රය මොකද්ද ළමයි? පැත්තක දිග සමානයි පැත්තක දිග. වර්ගඵලයේ සමානයි පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග. අපි ඔකට කෙටියෙන් කියනවා පැදි වැඩි කිරීම පැදි. එහෙම නේද මාෂා? ඔව්. හරියටම හරි. ඒ අනුව 10 වරක් 10 කීයද? වර්ගඵලය නිකම්ම මීටර නෙමෙයි වර්ග මීටර 100යි. වර්ගඵලය කීයද? වර්ග මීටර 100යි කියලා ඇවිල්ලා තියෙන්න ඕනේ. අපි යමු රෝමිලක්කම් 4. හරි? රෝමිලක්කම් 4.
වර්ගයෙන් අපිට සිද්ධ වෙනවා මුළු විඩමේ වර්ගඵලය හොයාගන්න. එහෙනම් අපසේ වර්ගඵලය හොයාගත්තානේ 100යි. එයාට මෙන්න මේ ඍජුකෝණාශ්‍ර කොටසේ වර්ගඵලය එකතු කළා නම් මුළු වර්ගඵලය හම්බ වෙනවා. එහෙනම් ඔන්න බලන්න. මුළු විඩමේ වර්ග කරන්න ඕනේ කියලා මට චුට්ටක් කියන්නකෝ. 20 වරක් 15. එහෙනම් ඔන්න 20 වරක් 15ට එකතු කරන්න ඕනේ 100ක්. 20 වරක් 15ට එකතු කරන්න ඕනේ කීයක්ද? 100ක්. 20 වරක් 15 කීයද? ඔන්න බලන්න කෙටි ක්‍රමේ, ලේසි ක්‍රමේ. මේ බෝලේ දාන්න 15 පිටිපස්සට 150යි. 150ව දෙකක් කීයද ළමයි? 300යි. හරියටම හරිය. 150ව දෙකක් 300යි. 300ට 100ක් එකතු වුනහම මේ ඉඩමේ මුළු වර්ගඵලය එනවා කොච්චරද? හරියටම වර්ග මීටර් 400. වර්ගඵලය වගේ කී ගුණයක්ද මෙයා? හතර ගුණයක්. ලියන්න එහෙනම් තරුවක් දාලා මොකද ලියන්න ඕනේ? ඒ අනුව ලියන්න හැමෝම වර්ගඵලය. මුළු වර්ගඵලය එළවලු කොටසේ වර්ගඵලය මෙන් 4 ගුණයකි. 4 ගුණයකි. හරි 4 ගුණයකි. හරි. ඔන්න අපි යනවා B කොටසට. මොකද කියන්නේ බලන්න B කොටසේ? පියල්ගේ අද දිනට වයස. පියල්ගේ අද දිනට වයස අවුරුදු 3යි මාස 4යි දින 22කි. ඔහුගේ අයියා ඔහුට වඩා අවුරුදු 2යි මාස 8යි දින 15ක් වැඩිමල් බව පවසයි. අද දිනට අයියාගේ වයස සොයන්න. හරි. එහෙනම් අපි හොයමු. මේ බලන්නකෝ. පියල්ගේ අද දවසට වයස මෙන්න. අයියා එයාට වඩා මෙච්චරක් වැඩිමල්ලු. එහෙනම් අයියාගේ වයස හොයාගන්න එක මහ දෙයක් නෙවෙයිනේ. අවුරුදු මාස දින. අවුරුදු මාස සහ දින. පියල්ගේ වයස චූටි බබෙක් නේද? දින පහ මෙතනින් හදන්න. හරි? වෙනවද පැහැදිලි ඔයාලට? ඔව් සර්. හරි. එහෙනම් අපි එකතු කරමු. ඔන්න බලන්න. එන්න පුළුවන් කීයද ළමයි? 7. දිනපැති උපරිම තියෙන්න පුළුවන් 29යි. 30ක් වෙච්ච ගමන් මාසයක් වෙලා එහා පැත්තට යනවනේ. ඔව්. ඒ අනුව අපිට බැලු බැලමට පේනවා 22කට 15ක එකතු කළාම 30ට වඩා වැඩි වෙනවාමයි. කීයද කියන්නේ බලන්න 22කට 15ක එකතු කළාම 37යි. 37යි. හරියට හරි. ඒ අනුව 37න් 30ක් එළියට අදින්න පුළුවන් නේද අපිට? ඔව් සර්. එතකොට මෙතන 7යි නේද ඉතුරු වෙන්නේ? ඔව්. එහා පැත්ත මාස පැත්තට දවස් 30 එකක් වෙලා යන මාසයක් විදිහට වෙලා යන. නියමයි. 8යි 4යි 12යි ආපු එකයි 13යි නේ. හරියට හරි. මාස පැත්තේ තියෙන්න පුළුවන් 11යි. ඇයි ඒ? 12ක් එළියට අදින්න පුළුවන් අවුරුද්දක් කරලා. ඒතකොට 13න් 12ක් ගියාම තව එක මාසයයි ඉතුරු වෙන්නේ. එළියට ගත්ත මාස 12 එහා පැත්තට යන අවුරුද්දක් වෙලා 3යි 2යි 5යි 5යි 1යි 6යි. ඒ අනුව උත්තරේ කීයද? අයියාගේ වයස කීයද? අවුරුදු 6යි මාස 1යි දවස් 7යි. අයියාගේ වයස හැමෝම හොයාගත්තද? අවුරුද්ද? ඔව් සර්. නියමයි. ලකුණු ලැබෙන්නේ මෙන්න මෙහෙමයි දරුවනේ. ඔයාලට ලකුණු ලැබෙන්නේ මෙන්න මෙහෙමයි දාගන්න හැමෝම ටියුට් එකේ. BC දිග හොයාගත්තා නම් ඔයාට ලකුණු 2යි. මුළු පරිමිතිය හොයාගත්තා නම් ඒත් ලකුණු 2යි. වර්ගඵලයේ හේවට ලකුණු 2යි. කී ගුණයක්ද කියලා හේවට ලකුණු 2යි. අයියාගේ වයස හොයාගත්තට ලකුණු 2යි. දාන්න 10න් කීයද කියලා. සර් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්න පුළුවන්ද පොඩ්ඩක්?
දෙවෙනි ප්‍රශ්නෙටද ඔව් සර්. රෝම ඉලක්කම් දෙක නේද? අර ඔව් ඔව් සර්. අනු ඉඩමේ පරිමිතිය මුළු B කොටසට 10න් කීයද එකතු කරලා 20ට ගෙනාවා? සර් රෝම ඉලක්කම් ළමයි උත්තරේ කියන්නකෝ සර්. අර විදිහට මොගොල්ලෝ ලියාගන්න රෝම ඉලක්කම් දෙකට උත්තරේ 90යි. thank you sir. ප්‍රශ්න අංක පේපර් අංක 3ට අපි අවධානය යොමු කරමු. ලියාගන්න ගණිතය සර් තාම තියරි ක්ලාස් එකේ සර් ජ්‍යාමිතිය පාඩම කරේ නෑ. නෑ මේකේ ජ්‍යාමිතිය කොටස් තියෙන්නේ පොඩි මොනවාද 7 වසරේ දැනුමෙන් තියෙන්නේ. ඒ නිසා ගැටලුවක් නෑ. හරි. ගණිතීය ප්‍රශ්න ලියාගන්න උඩින්ම ගණිතීය ප්‍රශ්න පත්‍ර පන්තිය. එතනින් ලියමු ඊට පස්සේ ජනවාරි පළමු සතිය ප්‍රශ්න පත්‍ර අංක 3 තේමාව ලියමු අපි. ජ්‍යාමිතිය තේමාව ගහන්න යටින් ඉරක්. හරි. ප්‍රශ්නාංක 1ට අවධානය යොමු කරමු. බලන්න මොකද්ද පළවෙනිම අහන්නේ කියලා. පහත රූපයේ සමාන්තර රේඛා යුගලක් ලියන්න. මෙන්න රූප සටහන. නේද? සමාන්තර වෙච්ච රේඛා යුගලක් අහනවා නේද? ඒ අනුව මේ රේඛාවයි සමාන්තර බව හඳුනා ගන්න පුළුවන් නෙමෙයි. ඔන්න ඊතල දාලා තියෙන දෙන්න සමාන්තරයි. එහෙනම් ඔයාලා ලියලා තියෙන උත්තරේ කවුද? AB ට සමාන්තරයි PQ. එහෙනම් ඔන්න AB සමාන්තර වේ නැත්නම් AB හා PQ සමාන්තර වේ. එහෙම නැත්නම් සංකේත පාවිච්චි කරලා ලියන්න පුළුවන්. AB සමාන්තරයි PQ. මේ උත්තරේ තමයි ලස්සනම උත්තරේ නේද? සංකේත පාවිච්චි කරලා ලියන එක. ගහන්න උත්තරේ ලියලා ඉවරයි නම් ඉරක්. ප්‍රශ්නාංක 2ට අවධානය යොමු කරමු. හරිනම් ඔබ හරි දා ගන්න ඕනේ ටියුට් එකේ. නේද? උත්තරේ නිවැරදිව ලියලා තියෙනවා නම් ටියුට් එකට හරියක් දැම්ම ලකුණු 2ක් දාගත්තා. ප්‍රශ්නාංක 2. පහත දැක්වෙන ABC පරාවර්ත කෝණය මැන ලියන්න. ABC පරාවර්ත කෝණය එළියේ එක්කෙනාව මැනලා ලියන්න ඕනේ. හරි. මෙයාව මනින ක්‍රමය මම කියා දෙන්නම් හැමෝටම. මේ බලන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මේ රේඛාව චුට්ටක් දික් කරගන්න. මෙතන ඉඳන් මෙතනටම මනින්න දෙයක් නෑ. අංශක කීයද? 90යි 180යි 180යි. ඊට පස්සේ කොණමානය තියන්න ඕනේ දරු මෙන්න මැනගන්න. මෙතන කීයද? මෙතුලේ කීයක් ආවද? මේ මෙතන ඒ අනුව ABC පරාවර්ත කෝණය කීයක් එනවද අගේ? 245යි degrees 245යි. ආසන්න වශයෙන් එන උත්තර ටික 245 අංශකයක දෙකක වෙනස් වීමක් වෙන්න පුළුවන්. 240 තිබුණා නම් හරි. මෙතුලේ කීයද ආවේ? 244යි 244යි. ආසන්න වශයෙන් ඔය උත්තර වලට ආසන්න තිබුණා නම් හරි. 245 246 244 247 අංශකයක දෙකක වෙනසක් තිබුණාට කිසිම ගැටලුවක් නැහැ. ප්‍රශ්නාංක 3ට අවධානය යොමු කරමු දරුවෝ. ප්‍රශ්නාංක 3ට බලන්න. ප්‍රශ්නාංක 3
රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය O වේ. AB හා CD හඳුන්වන විශේෂිත නම්. AB කියන්නේ මේ බලන්නකෝ. AB කියන්නේ කවුද ළමයි? AB කියන්නේ කවුද? කේන්ද්‍රය හරහා යන එක්කෙනා විස්කම්බය. කවුද මෙයාගේ නම? ඔන්න ලියලා තියෙන්න ඕනේ විස්කම්බය. ඊගාවට CD. CD කියන්නේ කවුද? ඔන්න මතක තියාගන්න. CD කියන්නේ ජාය. CD කියන්නේ කවුද ළමයි? ජාය. ලියාගන්න. හරිනම් ඔයාලට හම්බ වෙන ලකුණු දෙකක්. ඔය ජාය කියන එක එහෙම ඔයාලට අලුත් එක්කෙනෙක් නේද? ඒ නිසා ජාය කියන එක ඔයගොල්ලෝ තාම දන්න උත්තර ලියලා තිබු කට්ටියට කොහොමත් හම්බෙන්නවා. විස්කම්බේ කියලා විතරක් ලියලා තිබ්බත් ලකුණු දෙකම දාගන්න. මොකද ජාය ඔයාලට අලුත් ජාය කියන එක්කෙනා අලුත් සංකල්පයක් නේද? ඒ නිසා විස්කම්බේ කියලා විතරක් ලියලා තිබුණත් ලකුණු දෙකම දාගන්න. හැබැයි විස්කම්බේ මොනවාද? ජායත් ලියාගන්න උත්තරේ වශයෙන්. හරි? හොඳයි. ප්‍රශ්නාංක 4ට අවධානය යොමු කරන්න දරුවෝ. ප්‍රශ්නාංක 4. මෙහි දැක්වෙන තල රූපය සවිදි බහුවස්ත්‍රයක් වේද නොවේද? පිළිතුරට හේතු දක්වන්න. ළමයි මොනවාද? ඍජුකෝණාශ්‍රය සවිදීද නැද්ද? සවිදි අනේ මතක නැද්ද? සවිදි බහුවස්ත්‍රයක්ද නැද්ද? නොවේ. හරියටම හරි. සවිදි බහුවස්ත්‍රයක් නොවේ. හේතුව මොකක්ද දිමාෂා? කෝණ තරමින් සමාන වූද පාද දිගින් සමාන නොවේ. නියමයි. සම්පූර්ණ උත්තරේ නියමටම හරියටම කිව්වා. කෝණ තරමින් සමාන වුණාට පාද දිගින් සමාන නැහැ. ඇයි සවිදි වෙන්න නම් කෝණ තරමින් සමාන වෙන්න ඕනේ, පාද දිගින් සමාන වෙන්න ඕනේ. ඒ අනුව මෙයා සවිදි නොවෙන්න හේතුව තමයි පාද දිගින් සමාන නොවීම. පාද දිගින් සමාන නොවීම නේද? කෝණ තරමින් සමාන වුණාට පාද දිගින් සමාන නැහැ. සර් ඔව්. පාද හතරම එක සමාන නොවීම කියන්නේ හරියටම හරි. ඒකත් හරි. පාද හතරම දිගින් සමාන පාද හතර දිගින් සමාන නොවීම. ආසන්න වශයෙන් ඔය අදහස් වෙන විදිහට උත්තර ලියලා තිබුණා නම් හරි. දහන්න යටින් ඉරා. ප්‍රශ්නාංක 5ට අවධානය යොමු කරමු. ප්‍රශ්නාංක 5. බලන්න මොකද්ද කියන්නේ කියලා. මෙම ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති සමචතුරස්‍රයක පාදයක දිග. එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙයාගේ වර්ගඵලය හොයාගන්න එක. ඔන්න 50 වැඩි කිරීම 8. 50ට වැඩි කරාම කීයද? 400යි. මොනවද? වර්ග සෙන්ටිමීටර්. පැහැදිලි නේද? මොනවද මෙයාගේ ඉන්නේ? වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 400යි. හරි? මෙහෙම හදාගන්න ළමයි මෙතන වර්ගඵලයට නෙවෙයි. මෙයාගේ පරිමිතියට කියලා හදාගන්න. හරි. විනාඩියක් දෙන්න ටක් ගාලා උත්තරේ ලියන්න. නේද? ප්‍රශ්නේ පොඩි සංශෝධනයක් කළා. ඒ නිසා ටක් ගාලා වර්ගඵලය කියන එක පරිමිතිය කියලා හදාගන්න. එතකොට එන්නේ මෙහෙමයි. එම ඍජුකෝණාශ්‍රයේ පරිමිතියට සමාන පරිමිතියක් ඇති. පරිමිතියක් ඇති සමචතුරස්‍රයක පාදයක දිග. එහෙනම් පරිමිතිය හොයන්න ටක් ගාලා. පරිමිතිය හොයන්න නම් 50ට 8ට 8ක් එකතු කරන්න ඕනේ. ලේසියෙන් එකතු කරගන්න පුළුවන් මේ 50යි 50යි 100යි 8යි 8යි 16යි. එහෙනම් මෙයාගේ පරිමිතිය 116යි. හරි? පරිමිතිය 16යි. හරි? ඊගාවට පාදයක දිග සමචතුරස්‍රයේ පාදයක දිග හොයන්න නම් 116 බෙදන්න කීයෙන්ද? 4ෙන්. ඔන්න මම බෙදනවා. 11ට 4 ඒවා 2යි. 11 සරත් 2 sorry 4 වරක් 2 8යි 3ක් ඉතුරුයි 36ට 9යි. ඔන්න එහෙනම් එක පාදයක දිග සෙන්ටිමීටර් 29යි. නියමයි. සර් දීර්ඝ බෙදීම දාලා පොඩ්ඩක් බෙදලා පෙන්නන්න. ඔන්න බෙදනවා. 29ට sorry 116 නේද? 116 11ට 2යි 8යි 3ක් ඉතුරුයි 6 ගෙනාව 15ට 36ට 4 වරක් 9යි 4 වරක් 9 36යි ඉතුරු නැහැ බිඳුවයි. ඔන්න ඔය විදිහට තමයි 29 ආවේ. හරිනම් ඔයාලට හම්බ වෙනවා ලකුණු දෙකක්. දාන්න A කොටසට ලකුණු 10න් කීයද කියලා. අවසාන පේපර් එකේ A කොටසට 10න් කීයද කියලා දාමු. හොඳයි. B කොටස සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. ලියා ගන්න හැමෝම B කොටස. B කොටස. ඔන්න ඊගාවට අපිට කියන මොකද්ද? කොණමානයේ භාවිතයෙන්
ABC සමානයි 210ක් වෙන පරාවර්ත කෝණය අඳින්න. ලේසිම ක්‍රමය මෙන්න. ප්‍රශ්නාංක 1 ප්‍රශ්නාංක 1 A කොටසේ රෝමිලක්කන් 1 ABC පරාවර්ත කෝණයක් අඳින්න කියන්නේ අංශක 210ක් වෙච්ච. මම මුලින්ම රේඛාවක් ඇඳ ගන්නවා ළමයි මෙන්න මෙහෙම. කොටසක් ඇඳලා ඉතුරු ටික කඩිරක් දානවා. ඒකට හේතුව තමයි මෙන්න මෙතනින් තමයි මම කෝණය අඳින්න යන්නේ. හරි? මෙයා A කියලා හිතමු අපි. ඊගාවට අපි දන්නවා මාර සුවර් අපිට මෙතන අංශක 180යි නේද? එතකොට 210 වෙන්න නම් තව කීයක්ද ඕනේ? ටක් ගාලා හදලා බලන්න. 210න් අඩු කරන්න 180ක්. තව කීයක්ද ඕනේ? අංශක 30යි ඕනේ. එතකොට ඔයා කෝණමානය තියන්න මේ පැත්තට. තියලා ඉවර වෙලා මෙතන ඉඳන් බලන්න අංශක 30ක් මෙන්න මේ වගේ තැනකින් ඔයාගේ අංශක 30 රේඛාව ඇඳෙනවා. එතකොට මේ අපි කලේ මොකද්ද? මේ අපි කලේ මෙන්න මේ සම්පූර්ණම 180 ඉඳන් මෙතන ඉඳන් මෙතනට අංශක 180 ඉඳන් ඉතුරු 30 ගත්ත ගමන් මෙන්න මේ සම්පූර්ණ එළිය කෝණයේ අංශක 210. A මෙතන B මෙතන C. ඔන්න ඔය විදිහට ඔය ඇඳලා තියෙන්න ඕනේ. පරාවර්ත කෝණය. පැහැදිලිද හැමෝටම? ඔව් සර්. ඔන්න රෝමිලක්කන් 2. පරිසරයේදී ගතික ස්වභාවයක් ඇති කෝණ දෙකක් සඳහා උදාහරණ දෙකක්. ගතික කෝණ කියන්නේ ළමයි ස්ථීරව පවතින්නේ නැති නිකන් සර කතුරේ තල වගේ. හරියටම හරි. ගතික කෝණ කියන්නේ ස්ථීරවම පවතින්නේ නැහැ, වෙනස් වෙනවා. එහෙනම් පරිසරයේදී හඳුනා ගන්න පුළුවන් එකක් තමයි මොනවද? කතුරේ ඔරලෝසුවේ කටු අතර ඇති කෝණය. නියමයි. ඔන්න එකක් මම ලියන්නම්. කතුරේ තල දෙක අතර කෝණය. කතුරේ තල දෙක අතර කෝණය. අනිත් එක තමයි ඔරලෝසුවේ කටු අතර කෝණය. නියම උදාහරණ දෙකක් මේ දෙක. ඔන්න එකක් කතුරේ තල දෙක අතර කෝණය. කතුර කපද්දි වෙනස් වෙනවනේ කෝණය. ඔරලෝසුවේ කටු දෙක අතර කෝණයත් එහෙමයි. දවල් 2 වෙද්දි තියෙන කෝණය නෙමෙයි හවස 5 වෙද්දි තියෙන්නේ. වෙනස් වෙනවා. ඔව්. සර් මේ තල දෙක අතර කෝණය කියලාම ලියන්න ඕනේ. මම ලිව්වේ කතරේ තල කියලා. හැබැයි කතුරේ තල කියලා ලිව්වොත් නම් බාර ගන්න බෑ උත්තරේ. හරියටම ලියලා තියෙනවනේ කතුරේ තල දෙක අතර කෝණය. කතුරේ තල දෙක කිව්වහම නිකන් තල දෙකක් විතරයිනේ. නේද? ඒ නිසා ඔන්න හිමාංශි ඒක ලියා ගන්න ඕනේ කොහොමද? කතුරේ තල දෙක අතර කෝණය කියලාම ලියලා තියෙන්න ඕනේ. හරි? රෝමිලක්කන් 3ට අවධානය යොමු කරමු. රෝමිලක්කන් 3. පහත ABC කෝණය මැනලා ලියන්න. මෙන්න ABC කෝණය දරුවෝ. ABC කෝණය මෙන්න මෙතනට කෝණමානය තියලා මේ පැත්තේ ඉඳන් මනින්න කෝණය මෙතනට වෙනකම් මෙතන කීයද? ABC කෝණය අගේ කීයද? 135යි ඩිග්‍රී. හරියටම හරි. අංශක 135ක් ඇවිල්ලා තියෙනවනේ. මෙතුලි කීයද ආවේ? 135යි සර්. අපේ කවුද සිත්මි කීයද ආවේ? සිත්මි විහංගා. සිත්මි නැද්ද? ඔව් කීයද විහංගා? ඒක හැදුවේ නෑ සර්. නේ කෝණේ මනින්න එපා. මෙත්මි කීයද ආවේ? 135යි. එතකොට ආසන්න වශයෙන් 135, 136, 134 මේ හැම උත්තරයකටම ලකුණු ලැබෙනවා දරුවෝ ඔයගොල්ලන්ට. හරි. අපි යමු රෝමිලක්කන් 4ට. පහත ABCD මගින් දැක්වෙන කෝණ වර්ගය ලියන්න. හරිම ලේසි. මේ බලන්න. A කෝණය කියන්නේ කවුද? මෙන්න A කෝණය. A කෝණය ඉන්නේ මෙතන. A කෝණය මොන කෝණයක්ද? සුළු කෝණයක්. acute angle. සුළු කෝණයක්. මට හිතෙනවා සුළු කෝණයක් නෙවෙයිද වගේ කියලා. මට හිතෙනවා මේක ඍජු කෝණයක් කියලා. මෙතුලි මොකද කියන්නේ? ඍජු කෝණයක් නේද මේ තියෙන්නේ? ඔව් සර් ඍජු කෝණයක්. ඍජු කෝණයක්. අපි පිළිතුරු දෙකම නිවැරදි පිළිතුරු වශයෙන් බාරගමු. එකක් ඍජු කෝණයටත් සම්පූර්ණ ලකුණු ලැබෙනවා. අනිත් එක අපේ දිල්මිගේ පිළිතුර සුළු කෝණයටත් ලකුණු ලැබෙනවා. හරි?
ඊගාවට B කියන්නේ මොන කෝණය? ඒක නම් බලන්න දෙයක් නැහැ. ඍජු කෝණ. ත්‍රිකෝණාශ්‍රයක් right ඍජු angle. කෝණ. C කියන්නේ මොන කෝණයද? එළියෙන් තියෙන ත්‍රිකෝණය. එක. C කියන්නේ මොන කෝණයක්ද? පරාවර්ත කෝණයක් reflex හරියටම angle. පරාවර්ත කෝණයක්. D කියන්නේ මොන කෝණයක්ද? මහා කෝණයක් obtuse angle. මහා කෝණයක්. මොන කෝණ? මහා කෝණයකි. මහා කෝණයකි. නියමයි. හරි. අපි ලකුණු සටහන් කරගමු දරුවෝ. මෙන්න ඔයාලට ලකුණු ලැබෙනවා යන්න හැමෝම ටියුට් එකට. නිවැරදිව ඇඳනම් ඔයාලට ලකුණු දෙකක් ලැබෙනවා. මෙතන කෝණ දෙකකට උදාහරණ ලියලා තිබුණා ලකුණු 2යි. මේ කෝණයේ අංශක ගන්න නිවැරදිව මැන්නන ලකුණු 2යි. ඒ අනුව ඔයාලට මේ වෙදි ලකුණු 6ක් ලැබිලා තියෙනවා. මෙතනට A B C D අවස්ථා 4 නිවැරදිව හඳුනාගත්තා නම් ලකුණු 4යි. එකකට එක ගානේ දාන්න ඔයාට අද දවසේ B කොටසට අවසාන පේපර් එකේ ලකුණු කීයද කියලා. හරි? B කොටසට ලකුණු කීයද කියලා දාන්න. ඒ ලකුණුත් අරගෙන යන්න මුල් පිටුවට මෙන්න මෙතන A කොටසට 10න් කීයද B කොටසට 10න් කීයද දෙන්නව එකතු කළා 20ට ගෙනාවා. ඒ 20ට ආපු උත්තරේ 5න් වැඩි කරලා ගන්න 100න් ඔයාට ලකුණු කීයද කියලා අද දවසේ අන්තිම පේපර් එකට. අද දවසේ අන්තිම පේපර් එකට 100න් ලකුණු කීයද කියලා සටහන් කරගන්න පුළුවන්. ඒ ලකුණු පේපර් 3ේම ලකුණු අරගෙන යන්න ඔයගොල්ලෝගේ පිටුව අද දවස් ආරම්භක පිටුවට මෙන්න මෙතන දාන්න මෙන්න මෙතන ඔයාලගේ ලකුණු මුලින්ම අපි කතා කළේ සංඛ්‍යා තේමාව නේද? ලකුණු කීයද? අධීක්ෂණ සටහනක් දාන්න පුළුවන්. දෙමව්පියන්ට එහෙම නැත්නම් ඔබටම දාගන්නත් පුළුවන්. දෙවෙනියට අපි කතා කරපු තේමාව මිනුම්. ඒකට ලකුණු කීයද? ඔයාට ආපු ලකුණු ගාන දාන්න අධීක්ෂණ සටහන දාන්න පුළුවන්. තුන්වෙනියට අපි කතා කළේ ජ්‍යාමිතිය. ජ්‍යාමිතියට ලකුණු කීයද? ඒකෙත් අධීක්ෂණ සටහන ඔයාට මෙතන සටහන් කරන්න පුළුවන්. හරි. අද දවසේ පේපර්ස් තුනම අපි සාකච්ඡා කරලා ඉවරයි දරුවනේ. මොකද හිතෙන්නේ? පැහැදිලිද වැඩේ? පැහැදිලි පේපර්ස් sir. තුනම නියමයි. හරි. අපි එතකොට පේපර් ක්ලාස් එක අලුත් මුහුණුවර ගැන මොකද හිතෙන්නේ ඔයාලට? Sir, පොතේ extra ලියපු- knowledge එතකොට sir. එක්ස්ට්‍රා නොලෙජ් එක අපි කාල වේලාවක් ගියපු නිසා අපි ඊගාව දවසේ කරමු. දැන් ගොඩාක් අපි පොතේ ලියාගෙන තියෙන නිසා ගැටලුවක් නැහැ. ඒ නිසා අපි එහෙම කරමු දිල්මි. හා නේද? හරි. හොඳයි. මොකද හිතෙන්නේ අලුත් වැඩපිළිවෙල ගැන ඔයගලන්ට? අලුත් ක්‍රමවේදය පේපර් ක්ලාස් එකේ හොඳයි නේද? පොඩි වෙනසකටත් එක්ක පොතේ ලියවනවා, හරි වැරදි දානවා. පොඩි Also චේන්ජ් එකක් තියෙනවා interesting නේද? ඒ ක්‍රමේ. නියමයි. හරි. අපි එහෙමනම් ලබන සතියේත් මේ වෙලාවටම හම්බ වෙනවා ඔයගොල්ලොත් එක්ක. අද දවසේ මොන හරි කනෙක්ෂන් වල ගැටලු තිබ්බ දරුවන්ට පුළුවන් රෙකෝඩින් එකෙන් කවර් කරගන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ දරුවනේ. එතකොට මේ අපි කතා කරන්නේ දෙසැම්බර් මාසේ හම්බේ ඔයගොල්ලන්ට දුන්න පේපර්ස් බුක් එක. එතකොට දෙසැම්බර් මාසේ පේපර්ස් බුක් එක ගත්ත දරුවෝ නැවත ජනවාරි මාසේ පේපර්ස් බුක් එක ගන්න අවශ්‍ය නැහැ. මොකද දෙසැම්බර් වලටයි ජනවාරි වලටයි කරන්නේ අපි එකම පේපර්ස් බුක් එකක්. ඒකට හේතුව තමයි අපේ මොනවද ප්‍රධාන ආයතන කිහිපයක්ම පටන් ගත්තේ ජනවාරි මාසේ. එතකොට ඔයගොල්ලන්ට ලෙසන්ස් දෙක වෙනස් වුණොත් එහෙම එතන පොඩි ගැටලුවක් එන නිසා ජනවාරි මාසයේදී අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ආයතන වලට අපි දුන්නේ දෙසැම්බර් මාසේ පේපර් කට්ටලේ. ඒ නිසා අපි ජනවාරි මාසේ සාකච්ඡා කරන්නේ දෙසැම්බර් මාසේ දාලා ප්‍රශ්න පත්‍ර පොත පත්‍ර පොත ගන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. පැහැදිලි නේද? එතකොට අලුතෙන් එන කට්ටියට විතරයි අලුතෙන් ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර බුක් එක ගන්න තියෙන්නේ. එහෙමනම් අපි ඔව්. අපි රෙකෝඩින් එක කොහොමද ගන්න ඕනි? රෙකෝඩින් එක කොහොමද ගන්න ඕනි? ඔව් ඔයගොල්ලන්ට ඔව් සයිට් අපි සයිට් එකට වීඩියෝ එක දැම්ම ගමන් ඔයාලගේ ගෲප්ස් වලට මැසේජ් එක දානවා. එතකොට සයිට් එකෙන් කවර් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මදුවන්ත කොහෙද මේ අපේ ඊටාගු මේ කොහෙද එඩියුකෝ එකේ නේද? මදුවන්ත කොහෙද ඉන්ස්ටිටියුට් එක? නලින්ද සර් මට ඊටාගෝ වෙබ්සයිට් එකට ලොග් වෙන්න බැහැ. හරි ඊටාගු වෙබ්සයිට් එකට ලොගින් එකක් නැති දරුවෝ කලබල වෙන්න එපා. අපි ඔයගොල්ලන්ට ඉදිරි දවසකදී ඊටාගු එකට ලොගින් එකක් දෙනවා. Zoom එකේ රෙකෝඩින් එක අවශ්‍ය දරුවෝ අපේ විස්ටයිකේ දරුවෝ තිල්නසර්ගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපේ සියත්‍රයිකේ දරුවෝ මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම අපේ එඩියුකෝ එකේ දරුවෝ ඉන්නවනම් ඒගොල්ලෝ තිල්නසර්ගේ නම්බර් එකට මැසේජ් එකක් දැම්මම කමක් නැහැ. ඔයගොල්ලන්ට රෙකෝඩින් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි එඩියුකෝ
ආයතනයේ group එකට එවන්නම් මොනවද recording එක. හරි. මේ විදිහට අපි cover කරගමු. එහෙනම් අපි ලබන සතියේ සුපුරුදු වෙලාවට පන්තිය මේ විදිහටම Zoom එකෙන් පැවැත්වෙනවා. දරුවෝ ඒ සඳහා සූදානම් වෙන්න ලබන සතියේදී කතා කරන්නේ දෙසැම්බර් මාසයට අදාළ දෙවෙනි සතියේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ පේපර්ස් 3 කරලා හොඳ සූදානමක් ඉන්න ඕනේ දරුවෝ හැමෝම. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන් ළමයි. Everyone, sir. Thank you, sir. Stay safe, sir. Have a nice day. Thank you.